රසායන විද්‍යාවේ පළවන ඒකකයේ පරමාණුක ව්‍යුහය. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ධන කිරණ වලින් ප්‍රෝටෝනය සොයා ගැනීම. ගිය පාඩමේදී සාකච්ඡා කළේ කැතෝඩ කිරණ වලින් ඉලෙක්ට්‍රෝනය භෞතිකමය වශයෙන් සොයා ගැනීම. අද ධන කිරණ වලින් ප්‍රෝටෝනය සොයා ගැනීම. අපි බලමු. ධන කිරණ හැවත් නාල කිරණ ලබා ගන්නේ අර කැතෝඩ කිරණ නලයමයි. එකම වෙනස සිදුරු සහිත කැතෝඩයක්. මේ තියෙන ඇනෝඩය මේ සිදුරු සහිත කැතෝඩයක්. සිදුරු සහිත කැතෝඩයක් ඇති මේ කැතෝඩ කිරණ නලයක් අරගෙන අපි ඉලෙක්ට්‍රෝඩ දෙක අතර ඉහළ විභව අන්තරයක් ඇති කරනවා. වායුව වශයෙන් අපි හිතමු අපි හයිඩ්‍රජන් පාවිච්චි කරන්නේ. හයිඩ්‍රජන්. එතන මොකද වෙන්නේ? කැතෝඩ පෘෂ්ඨයට ලම්බකව කැතෝඩ කිරණ කැතෝඩේ සිට ඇනෝඩේ දෙසට ගමන් කරනවා. මේ කැතෝඩ කිරණ කියලා කියන්නේ මොනවද? ඉලෙක්ට්‍රෝන. කැතෝඩේ සිට ඇනෝඩේ දෙසට ඉහළ වේගයකින් ත්වරණය වන මේ ඉලෙක්ට්‍රෝන වලට තියෙන ඉහළ චාලක ශක්තිය. මේ නිසා කැතෝඩේ සිට ඇනෝඩේ දෙසට ගමන් කරන මේ ඉලෙක්ට්‍රෝන හෙවත් කැතෝඩ කිරණ වල ඒ ඉලෙක්ට්‍රෝන දෙක අතර ඇති වායු අණු ගැටිලා අණු දෙකට කැඩෙන පරමාණු බවට පත් වෙනවා. ඊට පස්සේ පරමාණු අයන බවට පත් වෙනවා. ඒ නිසා ධන අයන වර්ගයක් ජනනය වෙනවා එතනම. වෙනත් විදිහකින් කියනවා නම් කැතෝඩ පෘෂ්ඨයේ මතදී පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වීම නිසා එතනම ධන අයනය ජනනය වෙනවා. ඒ ධන අයනත් කැතෝඩේ සිට ඇනෝඩේ දෙසට කැතෝඩ කිරණ ගමන් කිරීමේදී අණු පරමාණු වෙලා පරමාණුවේ තියෙන ඉලෙක්ට්‍රෝන ඉවත් වීමෙන් ධන අයනත් ජනනය වෙනවා. මේ සියලුම ධන අයන මේ ඉලෙක්ට්‍රෝන දෙක අතර ඉහළ විද්‍යුත් ක්ෂේත්‍රය නිසා මොකද වෙන්නේ? කැතෝඩේ වෙත වේගයෙන් තරණය වෙනවා. මේ බලන්න. මේ කැතෝඩේ ලම්බකව මේ පැත්තට ගමන් කරන ඉලෙක්ට්‍රෝන මේ තියෙන. ඉලෙක්ට්‍රෝන ගැටීම නිසා අණු පරමාණු වල ධන අයන හැදෙනවා. ඒ ධන අයන වේගයෙන් කැතෝඩේ පැත්තට එනවා. කැතෝඩේ සිදුරු ඇති නිසා කැතෝඩේ තුලින් මේ ධන අයන කැතෝඩේ පසු අතට ගමන් කරනවා. ආරෝපිත අංශු කදම්බයක් හැටියට. අන්න ඒවට තමයි ධන කිරණ කියලා කියන්නේ. අපි බලමු. සිදුරු සහිත කැතෝඩයක් භාවිතා කර කැතෝඩ කිරණ නලය ක්‍රියාත්මක කරනවා. එවිට වායු අයනීකරණය වීමෙන් කැතෝඩ පෘෂ්ඨයට ලම්බකව ඉලෙක්ට්‍රෝන හෙවත් කැතෝඩ කිරණ නිකුත් වෙනවා. ඒ කැතෝඩ කිරණ නිකුත් වෙන්නේ කැතෝඩ පෘෂ්ඨයට ලම්බකව. එතකොට වායුව හයිඩ්‍රජන් නම් එය අයනීකරණය වීමෙන් තමයි ඉලෙක්ට්‍රෝන පිට වෙන්නේ. එතකොට හැදෙන ධන අයන H ධන අයන. ඒ සමගම සෑදෙන ධනාරෝපිත අයන කැතෝඩේ දෙසට තරණය වෙනවා. සිදුරු සහිත නම් කැතෝඩෙන් පිටුපසට ඒ ධන අයන විමෝචනය වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ කැතෝඩෙන් පිටුපසට විමෝචනය වන ධනාරෝපිත අංශු කදම්බය හඳුන්වනවා ධන කිරණ ලෙස. ධන කිරණ සොයාගත්තේ ගෝල්ස්ටි. අපි බලමු වායු කොහොමද අයනීකරණය වෙන්නේ කියලා. හයිඩ්‍රජන් භාවිතා කළ විට කැතෝඩ පෘෂ්ඨයේ අණු ගැටීමෙන් අණු පරමාණු බවට පත්වලා පරමාණු වලින් ඉලෙක්ට්‍රෝන ඉවත් වෙනවා. අන්නේ ඉලෙක්ට්‍රෝන තමයි කැතෝඩේ සිට ඇනෝඩේ දෙසට වේගයෙන් ත්වරණය වෙන්නේ.
මේ තමයි සිදුරු සහිත කැතෝඩය. කැතෝඩයට ලම්බකව නිකුත් වන කැතෝඩ කිරණ හෙවත් ඉලෙක්ට්‍රෝන. අපි තුමු මේකේ හයිඩ්‍රජන් තියෙන්නේ. මේ හයිඩ්‍රජන් අණුවල මේ ඉලෙක්ට්‍රෝන ගැටෙනවා. ගැටුණා මේවා පරමාණු වෙනවා. මේ පරමාණු වල මේ ඉලෙක්ට්‍රෝන ගැටෙනවා. පරමාණු වල ඉලෙක්ට්‍රෝන ගැටෙනවා. පරමාණුවේ තියෙන ඉලෙක්ට්‍රෝනය මේ ඉලෙක්ට්‍රෝනය ගැටීම නිසා ඉවත් වෙලා යනවා. ඒ නිසා අයන බවට පත් වෙනවා. සෑදෙන H ධනායන. සෑදෙන H ධනායන. H ධනායන හැදුනන් පස්සේ H ධනායන වේගයෙන් තරණය වෙන්නේ ධනාරෝපිත නිසා කැතෝඩේ දෙසට. කැතෝඩේ දෙසට තරණය වුණාම කැතෝඩේ මේ සිදුරු නිසා සිදුරු වලින් පසු අතට පිටුපසට මේ H ධනායන ගමන් කරනවා. මේ නිසා ධනාරෝපිතාංශු විශේෂයක් කැතෝඩේ පිටුපස නිරීක්ෂණය වෙනවා නැත්නම් සෑදෙනවා. මෙන්න මේව තමයි ධන කිරණ කියලා ගෝල්ස්ටයින් සාගත්තේ. මේ නිසා ධන කිරණ ඇති වෙන්නේ වායු අයනීකරණය වීමෙන්. දැන් ළමයින්ගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. කැතෝඩ කිරණ හැදුණු වෙලාවේදී කැතෝඩ කිරණ ලබාගත් අවස්ථාවේදී ඒ වෙලාවේදී ධන කිරණ ඇති වුනේ නැද්ද? ඔව් ඇති වුණා. කැතෝඩ කිරණ ඇති වෙනකොට ධන අවරෝධිතාංශය ඇති වෙනවා. ඒ කැතෝඩ කිරණ වල කැතෝඩ කිරණ ලෙස ඉලෙක්ට්‍රෝන ඉවත් වෙලා යනකොට ධනාරෝපිතාංශු සමූහයක් එතන ජනනය වෙනවා. නමුත් ඒ ධනාරෝපිතාංශු කොහාටද වේගයෙන් තරණය වන්නේ? කැතෝඩේ දෙසට. ඉතින් කැතෝඩේ ඇවිල්ලා ගැටෙනවා. තර කැතෝඩෙන් පිටවන ඉලෙක්ට්‍රෝන ඒ ධනාරෝපිතාංශු නැවත ලබාගෙන ඒවා පරමාණු බවට පත් වෙනවා. ඒ නිසා මේ කැතෝඩ පෘෂ්ඨය තුල කැතෝඩ කිරණ නලය තුල මේ සිදුවන ක්‍රියාවලිය කැතෝඩ පෘෂ්ඨයෙන් පිට වෙනවා ඉලෙක්ට්‍රෝන වායු අයනීකරණය වීමෙන්. ඒ ඉලෙක්ට්‍රෝන වේගයෙන් කැතෝඩේ සිට ඇනෝඩේ දෙසට ගමන් කරනවා. එවිට සෑදෙන ධනායන කැතෝඩේ දෙසට ආකර්ෂණය වීමේදී කැතෝඩෙන් නික්මෙන ඉලෙක්ට්‍රෝනයක් මේ ධනායනය ලබා ගත්තොත් එය පරමාණු බවට පත් වෙනවා. ඒ පරමාණු නැවත වෙලා කැතෝඩ පෘෂ්ඨයේ ගැටුණොත් ඒ පරමාණු අයනීකරණය වීමෙන් නැවත H ධනායනයක් සෑදෙනවා ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වෙනවා. මේ සෑදෙන H ධනායන නැවත වේගයෙන් කැතෝඩේ දෙසට තරණය වෙලා කැතෝඩ පෘෂ්ඨයෙන් නික්මෙන ඉලෙක්ට්‍රෝනයක් ගැටලා නැවත H පරමාණු බවට පත් වෙනවා. මේ විදිහට මේක චක්‍රීයව සිද්ධ වෙනවා. ඒ නිසා කැතෝඩ කිරණ නලයි කැතෝඩ කිරණ යම් මොහොතක සෑදිලා අවසන් වෙන්නේ නැහැ. කැතෝඩෙන් නික්මෙන ඉලෙක්ට්‍රෝන ඒ නිසා සෑදෙන H ධනායන ඒවා කැතෝඩේ වෙතනවා. ඇවිල්ලා කැතෝඩෙන් නික්මෙන ඉලෙක්ට්‍රෝන නැවත අයන ලබාගෙන පරමාණු බවට පත් වෙනවා. මේ විදිහට චක්‍රීයව මේක තුල මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. නමුත් කැතෝඩේ සිදුරු සහිතව ඒ සිදුරු වලින් පිටුපසට මේ ධනාරෝපිතාංශු වේගයෙන් තරණය වෙලා මේ බිත්තිය ගැටෙනවා. බිත්තිය ගැටෙන පස්සේ නැවත ආපසු කැතෝඩේ දෙසට ආකර්ෂණය වෙනවා. ඇයි? ධනාරෝපිත නිසා. නැවත කැතෝඩේ දෙසට තරණය වීමේදී හදිසියෙන්වත් මේ සිදුරු තුලට යමු වුණොත් සිදුරු වලින් මේ පැත්තට වේගයෙන් H ධනායන මේ පැත්තට යනවා. ගිහිල්ලා ටික දුරකදී නවතිනවා. නැවතිලා නැවත ආපහු කැතෝඩේ දෙසට තරණය වෙනවා. ඒ අතරතුර ඉලෙක්ට්‍රෝනයක් ගැටුණොත්
නැවත එය H පරමාණු බවට පත් වෙනවා. මේ ආකාරයට පරමාණු අයන බවට පත් වෙනවා. අයන පරමාණු බවට පත් වෙනවා. කැතෝඩ කිරණාලේ කැතෝඩ කිරණ කොයි වෙලාවකවත් අවසන් වෙන්නේ නැහැ. ධනාරූපිත අංශු සෑදීම කොයි වෙලාවකවත් අවසන් වෙන්නේ නැහැ. මේ ක්‍රියාව දිගින් දිගටම අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් ධනාරූපිත අංශු සෑදීම. නමුත් අපි භාවිතා කරන වායුව හයිඩ්‍රජන් නම් ධන අයන ලෙස ධන කිරණ ලෙස ලැබෙන්නේ H ධන. මේවට කියනවා නාල කිරණ. නාල කිරණ කියලා කියන්නේ මේ කැතොඩේ සියුම් සිදුරු තුලින් මේ පැත්තට සියුම් නාල ඔස්සේ මේ පැත්තට ගමන් කරන නිසා මේවා නාල කිරණ ලෙසත් හඳුන්වනවා. මෙන්න ධනාරෝපිත අංශු පදාර්ථයේ තියෙන බව මුලින්ම සොයාගත්තේ ගෝල්ඩ්ස්ටීන්. මේ බලන්න ධන කිරණ සොයා ගැනීම හා සම්බන්ධ වුණේ ගෝල්ඩ්ස්ටීන්. තර හයිඩ්‍රජන් භාවිතා කළාම ධන කිරණ ලෙස ලැබුණේ H ධන. වෙනත් වායුන් භාවිතා කළාම ධන කිරණ ලෙස ලැබෙන්නේ බලන්න හීලියම් භාවිතා කළාම. හීලියම් ධන ආයන ධන කිරණ ලෙස ලැබෙන්නේ. ඔක්සිජන් භාවිතා කළාම ඔක්සිජන් අයනීකරණය වීමෙන් O ධන. नाइट्रोजन භාවිතා කළාම नाइट्रोजन අයනීකරණය වීමෙන් ලැබෙන්නේ N ධන. नाइट्रोजन පරමාණු බවට පත් වෙන මුල් පියවරේදී ඊට පස්සේ අයනීකරණය වෙනවා. මේ විදිහට හයිඩ්‍රජන් වලින් H ධන, ඔක්සිජන් වලින් O ධන, नाइट्रोजन වලින් N ධන. හීලියම් භාවිතා කළොත් හීලියම් ධන. ධන ආරෝපිත අංශු වල ආරෝපණ එකම වත් ධන ආරෝපිත අංශු වල ආරෝපණ එකම වත් ඒවායේ ස්කන්ධය වෙනස්. ඔබ දැන් දන්නවා හයිඩ්‍රජන්ට වඩා හීලියම් ස්කන්ධය වැඩි. ඊට වඩා नाइट्रोजन ඊට වඩා ඔක්සිජන් ස්කන්ධ වෙනස්. මේ නිසා මේවයි අපි Q බෙදීමේ අනුපාතය ගත්තොත් Q බෙදීමේ අනුපාතය Q කියන්නේ ආරෝපණය එකම වත් ස්කන්ධය වෙනස්. ඒ නිසා ධන ආරෝපිත අංශු වල මේ ආකාරයට සෑදෙන ධන ආරෝපිත අංශුන්ගේ ආරෝපණය හා ස්කන්ධය අතර අනුපාතය එකිනෙකට වෙනස්. ඒව සමාන නැහැ. හේතුව ධන කිරණ වල ගුණ වායුවේ ස්වභාවය මත රඳා පවතිනවා. ධන කිරණ සෑදෙන අංශු වායුවේ ස්වභාවය මත රඳා පවතිනවා. හයිඩ්‍රජන් නම් ධන කිරණ H ධන, හීලියම් නම් ධන කිරණ හීලියම් ධන, ඔක්සිජන් නම් O ධන, नाइट्रोजन නම් N ධන. වායුවේ ස්වභාවය වෙනස් වන විට ධන කිරණ අංශු වල ස්වභාවයද වෙනස් වෙනවා. බලමු. දැන් බලමු ධන කිරණ ලබා ගන්න ආකාරය. මේ බලන්න මේ සිදුරු සහිත කැතෝඩයක්. මේ කැතෝඩේ සිට ඇනෝඩේ දෙසට ගමන් කරන ඉලෙක්ට්‍රෝන. මේ ඉලෙක්ට්‍රෝන ඇවිල්ලා ගැටෙන්නේ මේ H පරමාණු වල. මේ ගැටෙනවා මේ H පරමාණු වල ගැටෙනවා H ධන අයන හැදෙනවා. ඒ ධන අයන මෙහාට යනවා. මේ පේනනේ. ඉලෙක්ට්‍රෝන ගැටෙනවා. මේ ඉලෙක්ට්‍රෝන සමූහයක් වෙනවා ඊගාට. බලන්න Q
කැතෝඩේ නික්මෙන ඉලෙක්ට්‍රෝන මේ H පරමාණු මේ තියෙන H පරමාණු වල ගැටුනම H ධනායන හැදෙන ඒවා තමයි මේ පැත්තට ගමන් කරන්නේ. දැන් බලන්න. මේ තියෙත් මේ H පරමාණු තියෙන්නේ මේ H පරමාණු වල මේ H පරමාණු වල මේකෙන් ඉලෙක්ට්‍රෝන ඇවිල්ලා ගැටුනම සෑදෙන ධනායන ඒ ධනායන තමයි මේ පැත්තට යන්නේ සිදුරු තුලින් ගමන් කරන මේ පැත්තට ධනායන මේ ඒ සිදුරු තුලින් ගමන් කරන H ධනායන විද්‍යුත් ක්ෂේත්‍රයකට හසුරවන්නේ පේනවනේ විද්‍යුත් ක්ෂේත්‍රයට හසු කිරීමේදී මේ බලන්න විද්‍යුත් ක්ෂේත්‍රයකට හසු කිරීමේදී මේ කැතෝඩය මේ ඇනෝඩය මේ විද්‍යුත් ක්ෂේත්‍රය මේ ඉලෙක්ට්‍රෝඩ කැතෝඩය මේ ඇනෝඩය කැතෝඩය දෙසට මේ ධනාරෝපිතාංශය හැරෙනවා. ඒ කියන්නේ ධන කිරණ බව තහවුරු වෙනවා. එතකොට ඔබ දැක්කා කැතෝඩ පෘෂ්ඨය සිදුරු සහිත නම් ඒ සිදුරු තුලින් මේ H ධනායන වේගයෙන් ගමන් කරන කැතෝඩේ පිටුපසට නමුත් විද්‍යුත් ක්ෂේත්‍රයක් යොමු කළාම කැතෝඩේ දෙසට ඒ ධනාරෝපිතාංශු ආකර්ෂණය වෙනවා. ඒතර ආරම්භයේදීම ඔබ දැක්කේ කැතෝඩ පෘෂ්ඨයෙන් නික්මෙන ඉලෙක්ට්‍රෝන ඇවිල්ලා H පරමාණු වල ගැටෙනවා. H පරමාණු වල ගැටුනම H පරමාණු H ධනායන බවට පත් වෙනවා. H ධනායන තමයි ඒ වේගයෙන් කැතෝඩ දෙසට ගමන් කරන්නේ. ඒ කැතෝඩේ සිදුරු ඇති නිසා කැතෝඩේ තුලින් පසු අතට මේ H ධන ගමන් කරනවා. ඒවට කියනවා අපි ධන කිරණ. අපි දැන් බලමු ඊළඟ අවස්ථාව. අපි මේ සාකච්ඡා කරන්නේ ධන කිරණවල ගුණ. කැතෝඩ කිරණ සෑදීමත් සමගම ධන කිරණ සෑදෙනවා. ඔව්. වායු පරමාණු අයනීකරණයෙන් ඉවත් වෙන ඉලෙක්ට්‍රෝන. ඒ සමගම සෑදෙන ධනාරෝපිතාංශ තමයි මේ ධන කිරණ ලෙස කැතෝඩෙන් පිටුපසට ගමන් කරන්නේ. හරියටම හරි. කැතෝඩ කිරණ සෑදීමත් සමගම ධන කිරණ සෑදෙනවා. කැතෝඩ කිරණ ගමන් කරන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට. කැතෝඩ කිරණ ගමන් කරන්නේ කැතෝඩේ සිට ඇනෝඩේ දෙසට. ධන කිරණ ගමන් කරන්නේ ධනාරෝපිතනේ. එහෙනම් කැතෝඩේ දෙසට. කැතෝඩේ සිට ඇනෝඩේ දෙසට කැතෝඩ කිරණ ධන කිරණ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට කැතෝඩේ දෙසට තමයි ආකර්ෂණය වෙන්නේ. හරියටම හරි. කැතෝඩ කිරණ ගමන් කරන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරනවා. ඔබට අලුතෙන් කියන්න දෙයක් නැහැ. ධනාරෝපිතාංශ වලින් සමන්විත මේ ධන කිරණ විද්‍යුත් ක්ෂේත්‍රයකදී ඔබ දැක්කා කැතෝඩේට ආකර්ෂණය වෙනවා. ඒ කියන්නේ ධනාරෝපිත නිසා. ඒ වගේම ධන කිරණ එවත් මේ ධනාරෝපිතාංශු චුම්බක ක්ෂේත්‍රයක් තුළින් යවුවොත් අනිවාර්යයෙන්ම අපගමන වෙනවා. කිසිවිටකවත් චුම්බක ද්‍රව්‍යයට ආකර්ෂණය වෙන්නේ නැහැ. කිසිම ද්‍රවයක් වෙත ආකර්ෂණය වෙන්නේ නැහැ. චුම්බක ක්ෂේත්‍රයේ චුම්බක බල රේඛාවලට ලම්බකව හැරෙනවා. චුම්බක ක්ෂේත්‍රයකදී චුම්බක ක්ෂේත්‍රයට ලම්බකව හැරෙනවා. චුම්බක ද්‍රව්‍යයට කිසිවිටකවත් ආකර්ෂණය නොවේ. ධන කිරණ සෑදී ඇති අංශු වායුවේ ස්වභාවය මත රඳා පවතිනවා. ඔබ දැක්කා හයිඩ්‍රජන් නම් H ධන, හීලියම් නම් හීලියම් ධන, ඔක්සිජන් නම් O ධන, නාරිජන් නම් N ධන. ඔය තමයි ධනාරෝපිත අංශු. මේ අනුව වායුවේ ස්වභාවය අනුව ධන කිරණ වල ගුණ රඳා පවතිනවා. ඒ වගේම ධන කිරණ වල Q බෙදීමේ අනුපාතය වායුව මත රඳා පවතිනවාමයි. හේතුව
ඔබ දන්නවා වායුව හයිඩ්‍රජන්, වායුව හීලියම්, වායුව ඔක්සිජන්, වායුව ක්ලෝරින්, ධන කිරණ H ධන, හීලියම් ධන, ඔක්සිජන් ධන, Cl ධන. මේ ධන කිරණ වල Q බෙදීම අනුපාතය ගමු. Q බෙදීමෙන් Q කියන්නේ ආරෝපණයම් කියන්නේ ස්කන්ධය. Q බෙදීමෙන් අනුපාතය ගත්තොත් බලන්න Q සෑම ධනායනයකම Q එක හා සමානයි. එකයි. H පරමාණුක ස්කන්ධයට වඩා හීලියම් පරමාණුක ස්කන්ධය වැඩි. මේ නිසා මෙතන එන්නේ H පරමාණුක ස්කන්ධය, මෙතන එන්නේ හීලියම් පරමාණුක ස්කන්ධය, මෙතන එන්නේ ඔක්සිජන් පරමාණුක ස්කන්ධය, මෙතන එන්නේ Cl පරමාණුක ස්කන්ධය. දැන් ළමයි කියන්න බලන්න. ඉහළ මගේ කාට දෙන්නේ? ඉහළ මගේ එන්නේ මෙතෙන්ටද මෙතෙන්ටද? ඔව්. ඔබ දන්නවා දැන් හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධයට වඩා Cl පරමාණුක ස්කන්ධය බෙහෙවින් වැඩි. ඒ නිසා මේකට වඩා මෙයාගේ වැඩි වෙනකොට වැඩි අගයකින් බෙදුවම මේ අනුපාතය සඳහා ලැබෙන්නේ ඉතාමත්ම අඩු අගයක්. මේ අනුපාතය සඳහා ලැබෙන්නේ ඉතාමත්ම ඉහළ අගයක්. මේ අනුපාතය ඉතාමත් ඉහළ කියන එකේ අදහස ස්වභාවයේ තියෙන සැහැල්ලුතම ධනාරෝපිත අංශුව H ධන, ස්වභාවයේ තියෙන සැහැල්ලුතම ධනාරෝපිත අංශුව H ධන. අන්නේ ධනාරෝපිත අංශුව තමයි නම් කළේ ප්‍රෝටෝනය කියලා. අර්නස්ට් රදර්ෆර්ඩ් මේ සැහැල්ලුතම ධනාරෝපිත අංශුව නම් කළා ප්‍රෝටෝනය ලෙස. ධන කිරණ සෑගැනීමේ ගෞරවය හිමිවන්නේ ගෝල්ඩ්ස්ටීන්. නමුත් මේ ධන කිරණ විශ්ලේෂණය කිරීමෙන් ස්වභාවයේ තියෙන සැහැල්ලුතම ධනාරෝපිතාංශුව ප්‍රෝටෝනය විය යුතු බව, නැත්නම් ස්වභාවයේ තියෙන සැහැල්ලුතම ධනාරෝපිතාංශුව ලැබෙන්නේ හයිඩ්‍රජන් භාවිතා කළ විටදී බව තහවුරු කළේ අර්නස්ට් රදර්ෆර්ඩ්. මේ සැහැල්ලුතම ධනාරෝපිතාංශුව නම් කළා ප්‍රෝටෝනය ලෙස. දැන් ඔබ දැක්කා විවිධ ධන කිරණ විශ්ලේෂණය කළාම සැහැල්ලුතම ධනාරෝපිත අංශුව ලෙස ලැබුණේ හයිඩ්‍රජන් භාවිතා කළාම ලැබුණා වූ H ධන. මෙන්න මේ සැහැල්ලුතම ධනාරෝපිත අංශුව මෙතේ සැහැල්ලුතම ධනාරෝපිත අංශුව H ධන. එය ප්‍රෝටෝනය වශයෙන් නම් කළේ අර්නස්ට් රදර්ෆර්ඩ්. අපි ධන කිරණවල ගුණ ගැන කතා කරගෙන ගියේ. ධන කිරණ වල Q බෙදීමේ අනුපාතය වායුවේ ස්වභාවය මත රඳා පවතිනවා. හරියටම හරි. ඒ වායුවෙන් වායුවට වෙනස් වෙනවා. ඒ වගේම ධන කිරණ වේගයෙන් ත්වරණය වෙනවා. කැතෝඩේ දෙසට ඒවා අංශු ස්කන්ධයක ඇති පදාර්ථයන්. ඒවට චාලක ශක්තියක් තියෙන ගම්‍යතාවක් තියෙනවා. ඒ වගේම අපි අවසානයේට කතා කළේ Q බෙදීමෙන් මගේ ධන කිරණවල Q බෙදීමෙන් මගේ වැඩිම වන්නේ ස්වභාවයේ තියෙන හයිඩ්‍රජන් භාවිතා කළාම ලැබෙන ධන කිරණ වලින්.
ඒ සැහැල්ලුතම ධනාරූපිත අංශුව තමයි මේ H ධන. එය අපි හඳුන්වන්නේ ප්‍රෝටෝන ලෙසින්. එසේ එය ප්‍රෝටෝනය හඳුන්වා දුන්නේ අර්නස්ට් රදර්ෆර්ඩ්. මේ බලන්න එදා අර්නස්ට් රදර්ෆර්ඩ් මේ සැහැල්ලුතම ධනාරෝපිත අංශුව නම් කළේ H ධන හෙවත් ප්‍රෝටෝනය කියලා. අද ඔබ දන්නෝ හයිඩ්‍රජන් පරමාණු. මේ හයිඩ්‍රජන් පරමාණුවෙන් මේ ඉලෙක්ට්‍රෝන ඉවත් වුණාම බලන්න හයිඩ්‍රජන් පරමාණුවෙන් ඉලෙක්ට්‍රෝන ඉවත් වුණාම නෂ්ටි ඉතුරු වෙන්නේ. අන්න එදා අර්නස්ට් රදර්ෆර්ඩ් මෙන්න මේ ධනාරෝපිත නෂ්ටිය තමයි හැඳින්වුවේ ප්‍රෝටෝනය ලෙස. ඒ නිසා තමයි ඔබ අදත් H පරමාණුවක් නිර්මාණය කරනකොට ඇඳලා නෂ්ටිය ලියන්නේ ප්‍රෝටෝනය කියලා. අන්නේ එදා සැහැල්ලුතම ධනාරෝපිත අංශුව ලෙස නම් කළේ H ධන හෙවත් හයිඩ්‍රජන් පරමාණුවේ නෂ්ටිය නිසා. මේ අනුව ධන කිරණ විශ්ලේෂණය කිරීමෙන් ප්‍රෝටෝනය සොයා ගැනීමේ ගෞරවය හිමිවන්නේ අර්නස්ට් රදර්ෆර්ඩ්. නමුත් ධන කිරණ සොයාගත්තේ ගෝල්ස්ටීන්. දැන් ඔබ මේ වන විට ඉගෙනගෙන තියෙනවා ඉලෙක්ට්‍රෝන සොයාගත්තේ කැතෝඩ කිරණ ආධාරයෙන්. ධන කිරණ ආධාරයෙන් සොයාගත්තේ ප්‍රෝටෝන. කැතෝඩ කිරණ ආධාරයෙන් ඉලෙක්ට්‍රෝන සොයා ගැනීම ජේ.ජේ. තොම්ප්සන්. ධන කිරණ ආධාරයෙන් ප්‍රෝටෝන සොයා ගැනීම අර්නස්ට් රදර්ෆර්ඩ්. කැතෝඩ කිරණ සම්බන්ධයෙන් මුල්ම පරීක්ෂණ ආරම්භ කරේ ක්‍රූක්ස්. ධන කිරණ සම්බන්ධයෙන් ආරම්භක පරීක්ෂණ මෙහෙයුවේ ගෝල්ස්ටීන්. මේ අනුව ඔබ මේ වන විට අංශු දෙවර්ගයක් හොයාගෙන අවසන්. ඒ තමයි ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන. දැන් අපි බලමු ඊළඟ පියවර. තොම්සන්ගේ පරමාණු ආකෘතිය. පරමාණු ව්‍යුහය පිළිබඳව මුල්ම ආකෘතියක් ඉදිරිපත් කළේ ජේ.ජේ. තොම්ප්සන්. පරමාණු ගෝලාකාරයි. මේ ගෝලාකාර පරමාණුව ධනාරෝපිත වන අතර එහි ඉලෙක්ට්‍රෝන ගිලී පැවතීමෙන් පරමාණුව විද්‍යුත් වශයෙන් උදාසීන බව. ධනාරෝපිත ගෝලයක ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන ගිලී පැවතීමෙන් පරමාණුව සෑදී ඇති බව ඒ පිළිබඳ අදහසක් මුලින්ම ඉදිරිපත් කළේ කිසිදු පරීක්ෂණාත්මක පදනමකින් තොරව ජේ.ජේ. තොම්ප්සන්. ජේ.ජේ. තොම්ප්සන්ගේ මේ ආකෘතිය ප්ලම් පුඩින් ආකෘතිය කියලා හඳුන්වනවා. බලන්න පරමාණුක ව්‍යුහය පිළිබඳව මුල්ම ආකෘතිය ඉදිරිපත් කළේ ජේ.ජේ. තොම්ප්සන්. පරමාණු ගෝලාකාර වන අතර එහි ධනාරෝපිත අංශු පැතිරී ඇති ගෝලයක ඍණාරෝපිත අංශු ගිලී පැවතීමෙන් පරමාණුව සෑදී ඇත. මෙම පරමාණු විද්‍යුත් වශයෙන් උදාසීනයි. මෙම ආකෘතිය තොම්ප්සන්ගේ ප්ලම් පුඩින් ආකෘතිය. මෙතින් දැන් ගෝලාකාර
පරමාණුවේ ධනාරෝපිත ඒ ගෝලාකාර පරමාණු විද්‍යුත් වශයෙන් උදාසීන වෙලා තියෙන මේ ඍණාරෝපිත අංශු කිලි පැවතීම. ඉතින් මේ පළතු වල මේ ඉලෙක්ට්‍රෝන පෙන්වම් කරන්නේ මේ කළු පැහැති අංශු වලින්. රතු පාටට තියෙන ධනාරෝපිත විද්‍යුත් ක්ෂේත්‍රය මේ ආකාරයට මුල්ම परमाणु व्यूहमय आकृतिय මුල්ම परमाणुක व्यूहमय आकृतिය ඉදිරිපත් කරේ ජේ.ජේ. තොම්සන්. නමුත් මුල්ම परमाणुක වාදය ඉදිරිපත් කරේ ජෝන් ඩෝල්ටන්. බලමු ඊළඟ අවස්ථාව. විකිරණශීලතාව. ඔය සමහර මූලද්‍රව්‍ය වලින් සංසිද්ධව පිටන විකිරණ කාගේවත් බලපෑමකින් තොරව ඒ මූලද්‍රව්‍ය වල නෂ්ටි අස්තය නිසා විකිරණ පිට වෙනවා. මේ විකිරණ වායු පදාර්ථය තුලින් ගමන් කිරීමේදී වායු පදාර්ථ අයන බවට පත් වෙනවා. වායුන් අයනීකරණය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි. පදාර්ථයන් තුලින් විනිවිද යාමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ ආකාරයට වායුන් අයනීකරණය කිරීමේ හැකියාවක් ඇති හා පදාර්ථ තුලින් විනිවිද යාමේ හැකියාවක් ඇති විකිරණ පිට කරමින් යම්කිසි මූලද්‍රව්‍යයක නෂ්ටියක් සංසිද්ධව කැඩී බිඳී යෑම හඳුන්වනවා විකිරණශීලතාව හැටියට. මොනවාද මේ විකිරණශීලතාව පෙන්වම් කරන මූලද්‍රව්‍ය? නිදසුන් වශයෙන් දෙන්න පුළුවන් යුරේනියම් 92 ඒ වගේම තෝරියම්, රේඩියම් මේ විකිරණශීලී මූලද්‍රව්‍ය. මේවායේ නෂ්ටි අස්ථායි. මේ නෂ්ටි වලින් සංසිද්ධව විකිරණ පිට වෙනවා. මේ සංසිද්ධිය මුලින්ම සොයාගත්තේ හෙන්රි බෙකරල්. බලන්න ෆ්‍රාන්ස් ජාතික විද්‍යාඥයෙකු හෙන්රි බෙකරල් විකිරණශීලතාව සොයා ගැනීමෙන් විකිරණශීලතාව සොයාගත්තේ හෙන්රි බෙකරල්. මේ විකිරණශීලී මූලද්‍රව්‍ය වලින් ආකාර 3ක විකිරණ පිටවන බව ඇල්ෆා, බීටා, ගැමා නිකුත් වීම තුන් ආකාරයක විකිරණ ඇල්ෆා, බීටා, ගැමා නිකුත් වන බව පෙන්වා දුන්නේ අර්නස්ට් රදර්ෆර්ඩ්. මේ ඇල්ෆා සහ බීටා කිරණ විද්‍යුත් ක්ෂේත්‍රයකදී උත්ක්‍රමණය වෙනවා. ඇයි? ආරෝපිත නිසා. මේ විද්‍යුත් ක්ෂේත්‍රය, මේ කැතෝඩය, මේ ඇනෝඩය විද්‍යුත් ක්ෂේත්‍රයක් තුළින් මේ ඇල්ෆා සහ බීටා ඇවුවොත් ඇල්ෆා කිරණ කැතෝඩයට ආකර්ෂණය වෙනවා. ඇල්ෆා බීටා ඇනෝඩයට ආකර්ෂණය වෙනවා. ගැමා ආකර්ෂණයක් නැහැ. මේ විකිරණ වර්ග 3ක් පිටවන බව සොයාගත්තේ අර්නස්ට් රදර්ෆර්ඩ්. නමුත් නෂ්ටි වලින් සංසිද්ධව විකිරණ පිටවන බව මුලින්ම සොයාගත්තේ මේ විකිරණශීලතා සංසිද්ධිය හෙන්රි බෙකරල්. ඇල්ෆා අංශු යනුවෙන් හැඳින්වෙන ධනාරෝපිත අංශු, ඒ වගේම බීටා ලෙස හඳුන්වන ඍණාරෝපිත අංශු තමයි මේ විද්‍යුත් ක්ෂේත්‍රයකදී ගාම්මගේ වෙනස් වීම පෙන්වම් කරලා තියෙන්නේ.
ආරෝපිතාංශු නම් විද්‍යුත් ක්ෂේත්‍රයකදී ගමන් මඟ වෙනස් වෙනවාමයි. ඒ වගේම චුම්බක ක්ෂේත්‍රයක් තුලින් යවුවොත් ආරෝපිතාංශු නම් අනිවාර්යයෙන්ම ගමන් මඟ වෙනස් වෙනවා. ඇල්ෆා ඇල්ෆා ධනාරෝපිතයි, බීටා ඍණාරෝපිතයි, ගැමා ආරෝපණයක් නැත. ආරෝපණයක් නැහැ. එක්ස් කිරණ වලටත් වඩා ශක්තිය වැඩි කිරණ විශේෂයක් විද්‍යුත් චුම්බක විකිරණයක් ඉහළ ශක්තිය ඇති. විද්‍යුත් චුම්බක විකිරණ එක්ස් කිරණ වලටත් වඩා ශක්තිය වැඩි. ඇල්ෆා ධනාරෝපිතයි. හරියටම ඇල්ෆා අංශුවක් සර්ව සමානයි හීලියම් නෂ්ටයකට. ඒ කියන්නේ ප්‍රෝටෝන දෙකක් සහ නියුට්‍රෝන දෙකක් ඇති අංශුවක්. බීටා සර්ව සමානයි බීටා සර්ව සමානයි ඉලෙක්ට්‍රෝනයකට. ඒ කියන්නේ මූලද්‍රව්‍ය නෂ්ටයකින් පිට වෙනවා ඇල්ෆා අංශුව. ප්‍රෝටෝන දෙකයි නියුට්‍රෝන දෙකයි ඇති අංශුවක් පිට වෙනවා. ඒකට කියන ඇල්ෆා අංශුව. නෂ්ටය අස්ථායිනේ. ඒ නිසා ඇල්ෆා කියලා පිට වෙන අංශුවක් ප්‍රෝටෝන දෙකක් හා නියුට්‍රෝන දෙකක් ඇති. ඒ වගේම නෂ්ටයේ ඉලෙක්ට්‍රෝන නැහැ. නෂ්ටයේ සිදුවන ප්‍රතික්‍රියාවකින් එහි ප්‍රතිඵලයක් ලෙස ඍණාරෝපිත අංශුවක් පිට වෙනවා. හරියටම ඉලෙක්ට්‍රෝනයකට සර්ව සමානයි. නෂ්ටයේ නියුට්‍රෝනයක් ෂණයෙන් ප්‍රෝටෝනයක් බවට පත් වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මේ ඍණාරෝපිත බීටා අංශුව මුක්ත වෙනවා. ඉතින් මේ නිසා විකිරණශීලී මූලද්‍රව්‍යක නෂ්ටය අස්ථායි. ඔබ දැන සිටිය යුතුයි විකිරණශීලී මූලද්‍රව්‍යක නෂ්ටය අස්ථායි බව. ඒ විකිරණශීලී මූලද්‍රව්‍යක නෂ්ටයකින් පිටවිය හැකි විකිරණ වර්ග තුනක් තියෙනවා. ඇල්ෆා බීටා ගැමා. සමහර ඒවායින් පිටවෙන ඇල්ෆා විතරයි. සමහර ඒවායින් පිටවෙන ඇල්ෆා සහ බීටා. සමහර ඒවායින් පිටවෙන බීටා සහ ගැමා. සමහර ඒවායින් ගැමා විතරයි. මේ ආකාරයට විකිරණශීලී මූලද්‍රව්‍ය නෂ්ටය අස්ථාය නිසා මේ ඇල්ෆා බීටා ගැමා කිරණ වලින් එකක් හෝ කීපයක් හෝ පිටවීමෙන් ඒ නෂ්ටය වෙනත් නෂ්ටයක් බවට කැඩී බිඳී යනවා. මෙය සංසිද්ධව සිද්ධ වෙන්නේ මේ සංසිද්ධිය සොයාගත්තේ හෙන්රි බෙකරල්. විකිරණශීලී මූලද්‍රව්‍ය වලින් පිටවන විකිරණ වර්ග තුනයි ඇල්ෆා බීටා ගැමා. බලන්න. විකිරණශීලී මූලද්‍රව්‍යයෙන් පිටවන විකිරණ අතුරෙන් තුන්වෙනි වර්ගය ඒ කියන්නේ ගැමා ඇල්ෆා බීටා ගැමා අධිශක්තිය ඇති කිරණ විශේෂය. එක්ස් කිරණ වගේ ගැමා ආරෝපණයක් නැහැ, ස්කන්ධයක් නැහැ. විද්‍යුත් චුම්බක විකිරණයක්. විද්‍යුත් හෝ චුම්බක ක්ෂේත්‍රවලදී කිසිදු උත්ක්‍රමණයකට භාජනය වෙන්නේ නැහැ. ගැමා ආරෝපණයක් නැහැ. මේ බලන්න විකිරණශීලී මූලද්‍රව්‍ය අන්තර්ගත කරලා තියෙන ඊයම් කුටීරේ විකිරණශීලී ද්‍රව්‍ය මේක තුල තියෙන අය ගැමා කිරණ හැරෙන්නේ බීටා කිරණ ඍණාරෝපිත නිසා ධනාරෝපිත තහඩුවට එවත් ඇනෝඩයට ආකර්ෂණය වෙනවා. ඇල්ෆා කිරණ ධනාරෝපිත නිසා කැතෝඩයට ආකර්ෂණය වෙනවා. ඒ කියන්නේ ඇල්ෆා සහ බීටා විද්‍යුත් ක්ෂේත්‍රයකදී උත්ක්‍රමණය වෙනවා. ගැමා කිසිදු උත්ක්‍රමණයක් නොදක්වයි. මේ තමයි විද්‍යුත් ක්ෂේත්‍රයකදී ඇල්ෆා බීටා ගැමා කිරණවල හැසිරීම.
තොම්සන්ගේ පරමාණුක ආකෘතිය සාවද්‍ය බව. අර තොම්සන්ගේ ප්ලම් පුඩින් ආකෘතිය ධනාරෝපිත ගෝලයක ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන ගිලී පැවතීමෙන් පරමාණු සෑදී ඇති බව තොම්සන්ගේ පරමාණුක ආකෘතිය ඒක සාවද්‍ය බව තහවුරු කළේ රදර්ෆර්ඩ් ප්‍රමුඛ ගයිගර් මාස්ටන් කළ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස. රදර්ෆර්ඩ් ප්‍රමුඛ ගයිගර් මාස්ටන් කළ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස තමයි තොම්සන් ඉදිරිපත් කළ ප්ලම් පුඩින් ආකෘතිය පිළිගත නොහැකි බව තහවුරු කළේ. මේ බලන්න යුරේනියම් සාම්පලයක් ඊයම් කුටීරයක දාලා තියෙනවා. ඝනකම ඊයම් තුලින් ඔය ඇල්ෆා බීටා කිරණ ගමන් කරන්නේ. ඒ නිසා ඝනකම ඊයම් කුටීරයක් තුළ යුරේනියම් සාම්පලයක් තියුවම ඒකෙන් පිටවන ඇල්ෆා කිරණ මේ පැත්තට එන්නේ නැහැ. ඝනකම වැඩි නිසා. ඊයම් කුටීරයෙන් කරන්න පුළුවන් වාසියක් නැහැ. ඝනකම ඊයම් ලෙඩ් මේකෙන් පිටන ඇල්ෆා කිරණ ඒ යුරේනියම් සාම්පලෙන් පිටන ඇල්ෆා කිරණ කදම්බය ඉදිරියෙන් තියෙනවා ඇල්ෆා කිරණ කදම්බ ඉදිරියෙන් තුනී රත්රන් ලෝහ පත්‍රයක්. ඊටමත්ම තුනී පරමාණු කිහිපයකින් ඝනකම ඊටමත්ම අඩු ඊටමත්ම තුනී රන් ලෝහ පත්‍රයක් මෙතනින් තියලා තියෙන. මේ රන් ලෝහ පත්‍රය වෙත ඇල්ෆා කිරණ කදම්බයක් විවර්ෂණය කරනවා යොමු කරනවා. ඒතර ඇල්ෆා කිරණ වල මොකක්ද වෙන්නේ? බොහොමයක්ම කිසිදු අපගමනකින් තොරව ගමන් කරනවා. ඉතා සුළු කොටසක් මේකෙදි හැරෙනවා මෙහෙම. හැරෙනවා. ඒ හැරණේවට කියනවා ප්‍රකිරණය වෙනවායි කියලා. මේ විදිහට. මෙහෙම හැරිලා ගමන් කරනවා. මේ විදිහට. ප්‍රකිරණය වූ ඇල්ෆා අංශු. බොහොමයක්ම මෙතෙන්ට ඇවිල්ලා ගැටෙනවා මේ හරියේ. ප්‍රකිරණය නොවූ ඇල්ෆා අංශු. ළමයි ඊටමත්ම සුළු කොටසක්. මේ 20000ට එකක් ලෝපතේ ගැටි ආපසු හැරියනවා. මේ බලන්න මේ තියෙන මේ ලෝපත වෙත යනවා ලෝපතේ ගැටිසා ආපහු හැරියනවා. බොහෝ ප්‍රමාණයක් ප්‍රකිරණය නොවි ඒ කියන්නේ කිසිදු හැරීමකින් තොරව බොහොමයක්ම ඇල්ෆා අංශු මේක තුලින් යනවා. 8000කට එකක් විතර මේ වගේ විශාල කෝණ වලින් හැරෙනවා. බලන්න තුනේ රත්තරන් ලෝපතක් වෙතට ඇල්ෆා අංශු ඇල්ෆා කියන්නේ ධනාරෝපිත අංශු විශාල ප්‍රමාණයක් විවර්ෂණය කළා යොමු කළා. ඒ පරීක්ෂණයෙන් අනාවරණය වුණේ බොහෝ ඇල්ෆා කිරණ ප්‍රමාණයක් ප්‍රකිරණය නොවිච්ච බව විශාල ප්‍රමාණයක් මේක තුලින් ගමන් කළා. 8000ට එකක් විතර ප්‍රකිරණය වුණා. කිරණ 20000ක් ඇව්වොත් එකයි ආපහු පොළාපරිද ගැටි ආපසු එම මාර්ගයේම පරාවර්තනය වෙන්නේ. 20000ක් ඇව්වොත් 8000ට එකක් කියන්නේ 16000ට දෙකක් විතර ප්‍රකිරණය වෙනවා විශාල කෝණ වලින් හැරෙනවා. බොහොමයක්ම ප්‍රමාණයක් ඇල්ෆා කිරණ ලෝපත හරහා කිසිදු හැරීමකින් තොරව ප්‍රකිරණය වීමකින් තොරව ගමන් කරනවා. ඇයි මෙහෙම වෙන්නේ? තොම්සන්ගේ ගෝලාකාර පරමාණුක ආකෘති දිහා බැලුවම
අපිට හිතෙන්න පුළුවන්නේ ඔය ධනාරෝපිත ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන තියෙන ගෝලයක සෑම තැනකින්ම ඇල්ෆා කිරණ බොහොමයක්ම ඒ හරහා ගමන් කරන්න ඕනනේ. අපි බලමු. බලන්න මේ යුරේනියම් සම්පලයෙන් මේ රත්රන් ලෝපත වෙතට යොමු කළාම මේ තියෙන විශාල ප්‍රමාණයක් ඒ හරහා ගමන් කරන ප්‍රකිරණය නොවි මේ තියෙන ඒ අවස්ථාව. මේ පැත්තට මේ හැරිලා ගමන් කරන ප්‍රකිරණය වූ ඇල්ෆා අංශු පරාවර්තනය වෙච්ච ප්‍රමාණය ඉතා අල්පයි. එතකොට මේ පරීක්ෂණය මෙහෙව්වේ රදර්ෆර්ඩ් තමයි මූලිකත්වය. ඔහුගේ ගොළපොත් ගයිගර් සහ මාස්ටර්. ඉතා තුනී රත්රන් ලෝපත ගෙන ඒ වෙතට යුරේනියම් වලින් පිටවන ඇල්ෆා කිරණ කදම්බයක් විවර්ෂණය කිරීම මේ පරීක්ෂණයේ පළමු පියවර. ඉතා තුනී රත්රන් ලෝපතක් වෙතට ඇල්ෆා අංශු කදම්බයක් විවර්ෂණය කරන යුරේනියම් සාම්පලයකින් පිටවන ලෝපතවට සංවේදී සිංක් සල්ෆයිඩ් තිර තියෙන නැත්නම් ප්‍රතිදීප්ත තිර තියලා බලනවා මේවා කොහේද ගැටෙන්නේ දීප්තිමත් වන ස්ථානය යනවා ප්‍රකිරණය වෙච්ච ඒවා හොයාගන්න පුළුවන්. සිංක් සල්ෆයිඩ් තිරයක් පාවිච්චි කළොත් සිංක් සල්ෆයිඩ් කියන්නේ සුදු පැහැති සංයෝගයක්, අකාබනික සංයෝගයක්. ඒ සිංක් සල්ෆයිඩ් තිරේ සිංක් සල්ෆයිඩ් මත ඇල්ෆා අංශුවක් ගැටෙන මොහොතේ දිලිසුමක් ඇති වෙනවා. ඒ අනුව ඇල්ෆා කිරණවල හැසිරීම රටා අධ්‍යයනය කරන්න පුළුවන්. මේක තමයි පරීක්ෂණය. පරීක්ෂණය මෙහෙව්වේ රදර්ෆර්ඩ් ප්‍රෝ ගයිගර් මාස්ටර්. මොකද පරීක්ෂණය තුනී රත්රන් ලෝපතක් ගෙන ඒ වෙතට යුරේනියම් සාම්පලකින් පිටවන ඇල්ෆා කිරණ කදම්බයක් විවර්ෂණය කළා. බලන්න සොයාගත් කරුණු. ඇල්ෆා කිරණ විශාල සංඛ්‍යාවක් ලෝපත හරහා ගමන් කිරීමේදී ප්‍රකිරණය නො බව වරහන් තුළ ඇල්ෆා කිරණ බහුතරයක් උත්ක්‍රමණයකින් තොරව ලෝපත නැත රත්රන් පත නැත රම්පත හරහා විනිවිද යන බව. රම්පත් පරීක්ෂණය කියලා මේකට කියන්නේ. ඇල්ෆා කිරණ 8,000 එකක් පමණ ලෝපත හරහා ගමන් කිරීමේදී ප්‍රකිරණය වූ බව. නැත්නම් ඇල්ෆා කිරණ කිහිපයක් පමණක් විශාල කෝණ වලින් උත්ක්‍රමණය වන බව. ඇල්ෆා කිරණ ඉතා සුළු කොටසක් ලෝපතේ ගැටි ආ බව. ඇල්ෆා කිරණ ඉතා සුළු කොටස රම්පත්‍රයේ වැඩි පොළා පැනීම නිසා ඒවා පැමිණි දිශාවටම පරාවර්තනය වෙනවා. දැන් ඔබට මතකද මේ තුනී රත්රන් ලෝපත් පරීක්ෂණයේ ප්‍රතිඵල? තුනී රත්රන් ලෝපත් පරීක්ෂණයේ ප්‍රතිඵල මතකද? මොනවද පළවෙනි එක? ඇල්ෆා කිරණ විශාල ප්‍රමාණයක් ප්‍රකිරණය වීමකින් තොරව ලෝපත හරහා ගමන් කරන බව. ඒ අංක 1. අංක 2 ඇල්ෆා කිරණ 8,000 එකක් පමණ ලෝපත හරහා ගමන් කිරීමේදී ප්‍රකිරණය වන බව. තුන්වෙනි එක ඇල්ෆා කිරණ ඉතාමත්ම සුළු කොටසක් 20,000 එකක් පමණ ලෝපතේ ගැටි ආපසු එම මාර්ගයේම පරාවර්තනය වීම.
මෙන්න මේ පරීක්ෂණයේ අනාවරණය වූ කරුණු. මේවා ඔබට පුළුවන් වෙන්න ඕන ලියන විභාගයකදී. ඒ නිසා මේ පාඩමේ සාරාංශය රන් ලෝපත් පරීක්ෂණයේදී අනාවරණය වූ කරුණු හැටියට මේ කරුණු ටික මතක තියාගන්න ඕන. මේව පාඩම් කරගන්න ඕන. ඇල්ෆා අංශු ධනාරෝපිතයි. විකිරණශීලී මුලද්‍රව්‍යයෙන් පිට වූ ඇල්ෆා අංශු ධනාරෝපිතයි. ඉතින් මේ ධනාරෝපිත අංශු තමයි රත්රන් ලෝහ පත්‍රය තුලින් ගමන් කිරීමට සලස්වන්නේ. බලන්නකෝ අපේක්ෂිත ප්‍රතිඵල තොම්සන්ගේ ප්ලම් පුඩින් ආකෘතිය තිබුණා නම් මේ ඉලෙක්ට්‍රෝන විතරනේ මේකේ තියෙන්නේ. ධනාරෝපිත ගෝලයක ඉලෙක්ට්‍රෝන ගිලී පවතී. එහෙනම් ඉතින් ඇල්ෆා කිරණ විශාල ප්‍රමාණයක් මේ ප්‍රකිරණය නොවි ගමන් කරන්න ඕන. මේ අපේක්ෂිත ප්‍රතිඵලය තොම්සන්ගේ ප්ලම් පුඩින් ආකෘතිය අනුව. නමුත් පරීක්ෂණාත්මක ප්‍රතිඵල බලන්න. ඇල්ෆා කිරණ සමහර ඒවා ප්‍රකිරණය වෙනවා. සමහර ඒවා ගැටි ආපසු වෙනවා, පරාවර්තනය වෙනවා. ඇයි මෙහෙම වන්නේ? රදර්ෆර්ඩ් සහ ගයිගර් මාස්ටන් කළ පරීක්ෂණයේ ප්‍රතිඵල. ඒ අනුව මේ පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඔවුන් තීරණය කළා තොම්සන්ගේ ආකෘතිය සාපත්‍යයි. තොම්සන්ගේ ආකෘතිය අනුව නම් ඇල්ෆා කිරණ විශාල ප්‍රමාණයක් මේ විදිහට ගමන් කරන්න ඕන. මෙසේ වෙන්න නම් මේ පරමාණුවේ විශාල ප්‍රමාණයක් හිස් අවකාශ වෙන්න ඕන. පරමාණු විශාල ප්‍රමාණයක් හිස් අවකාශ වෙන්න ඕන. ඒ නිසා ඇල්ෆා කිරණ හිස් අවකාශ තුළින් පහසුවෙන්ම ගමන් කරනවා. නමුත් පරමාණුවේ ධනාරෝපිතාංශු හැමතැනම පැතිරලා නැහැ. ඒ ධනාරෝපිතාංශු තියෙන ලක්ෂාකාරව. ඒකට නමක් යෝජනා කළා නෂ්ටිය. ඒක ධනාරෝපිතයි. අන්නේ නෂ්ටිය අසලින් ඇල්ෆා අංශුවක් ගමන් කරන තත් කළොත් සජාතීය ආරෝපණ විකර්ෂණ වෙනවනේ. ඒ නිසා හැරෙනවා. මේ තියෙන්නේ ධනාරෝපිත නෂ්ටිය අසලින් ගමන් කළොත් හැරෙනවා. ධනාරෝපිත නෂ්ටිය වෙතට එල්ල වුණත් ආපසු පරාවර්තනය වෙනවා. මේ බලන්න. මේ තමයි තුනී රත්රන් ලෝපතේ පරමාණු සැකැස්ම. පරමාණු ස්තර කීපයකින් මේ ලෝපත හැදිලා තියෙනවා. මේකේ තියෙනවා ධනාරෝපිත නෂ්ටිය. මේ තියෙන පරමාණු නෂ්ටිය ධනාරෝපිතයි. ඒ වටා තියෙන ඉලෙක්ට්‍රෝන කවච. මේ නෂ්ටිය අසලින් ඇල්ෆා අංශුවක් ගමන් කරොත් නෂ්ටිය ධනාරෝපිතයි, ඇල්ෆා ධනාරෝපිතයි. නෂ්ටිය අසලින් ගමන් කරොත් ඇල්ෆා අංශුව හැරෙනවා. ප්‍රකිරණය වෙනවා. මේ තියෙන හැරෙනවා. මේ පැත්තට. නෂ්ටිය වෙතට එල්ලුණොත් මේ තියෙන්නේ නෂ්ටිය වෙතට එල්ලුණොත් ආපහු පරාවර්තනය වෙනවා. මේ හිස් අවකාශ තුලින් කිසිදු ප්‍රකිරණය වීමකින් තොරව ගමන් කරන ඇල්ෆා කිරණ. ඒ නිසා තොම්සන්ගේ ආකෘතිය නම් වෙන්න බෑ. ඒ නිසා රදර්ෆර්ඩ්ගේ ආකෘතියක් ඉදිරිපත් කළා පරමාණු අවකාශය ගන්නා පරිමාණ විශාල ප්‍රමාණයක් හිස් බව. මේ විදිහට පරමාණු ගත්තොත් විශාල ප්‍රමාණයක් තියෙන හිස් ලක්ෂාකාරව තියෙනවා නෂ්ටිය ලෙස හඳුන්වන ධනාරෝපිතයි. ධන ආරෝපිත නෂ්ටිය අසලින් ඇල්ෆා අංශුවක් ගමන් කළොත් ඇල්ෆා ධනාරෝපිතයි, නෂ්ටිය ධනාරෝපිතයි. සජාතීය ආරෝපණ විකර්ෂණය වෙනවා.
නෂ්ටිය වෙතට එල්ලුණොත් ඒ ගමන් මාර්ගයේ මාපසු පරාවර්තනය වෙනවා. පරමාණුක නෂ්ටි හැමතැනම නැහැ. ලක්ෂාකාරව ලක්ෂයක් වගේ තැනක එක තැනක තිතක් වගේ තැනක තියෙන. හදිසියෙන්වත් එතන යමු වුණොත් ආපහු පරාවර්තනය වෙනවා. ඒකයි 20000කට එකක් උනේ. නෂ්ටි හැමතැනම නැහැ. නෂ්ටි තියෙන එක තැනක. නෂ්ටි අසලින් ගියොත් තමයි ඔය ප්‍රකීර්ණය වෙන්නේ 8000කට එකක්. පරාවර්තනය වෙන්නේ 20000කට එකක්. ඒ වගේම ඇල්ෆා කිරණ විශාල ප්‍රමාණයක් කිසිදු ප්‍රකීර්ණය වීමකින් තොරව කිසිදු අපගමනකින් තොරව ලෝපත හරහා ගමන් කරනවා. ඒ හේතුව පරමාණුවක් ගත්තොත් පරමාණුවේ විශාල ප්‍රමාණයක් තියෙන හිස් අවකාශ නිසා. මේ බලන්න මෙන්න ඇල්ෆා කිරණ මේ විදිහට ගමන් කරනවා හිස් අවකාශය තුලින් කිසිදු ප්‍රකීර්ණය වීමකින් තොරව. මේ අනුව තොම්සන්ගේ පරමාණුක ආකෘතිය සාවද්‍ය බව තහවුරු කළේ රදර්ෆර්ඩ් ප්‍රමුඛ ගයිගර් මාස්ටර්. ඒ නිසා ඔබගේ විභාග ප්‍රශ්නයකදී ඇහුවොත් බහුවර ප්‍රශ්න නිර්මාණය කළොත් තොම්සන්ගේ ආකෘතිය තොම්සන්ගේ පරමාණුක ආකෘතිය සාවද්‍ය බව තහවුරු කළ විද්‍යාඥයා කවුද කියලා ඔබ කියන්න ඕන අර්නස්ට් රදර්ෆර්ඩ්. ඒ වගේම ඔබ දැනගන්න ඕන මේ පරීක්ෂණය සඳහා භාවිත කළේ යුරේනියම් වලින් පිටවන ඇල්ෆා කිරණ. ඇල්ෆා කිරණ වේගයෙන් ගමන් කරනවා. ඇල්ෆා කිරණ වලට ඉහළ වේගයක් තියෙන්නේ. සාමාන්‍යයෙන් ඇල්ෆා කිරණ වල වේගය 0.5 සිට 0.7 c කියන ආලෝක ප්‍රවේගය. ආලෝක ප්‍රවේගයෙන් හරි අඩක විතර ප්‍රවේගයක් තියෙනවා ඇල්ෆා වලට. ඒ නිසා යුරේනියම් සාම්පලෙන් පිටන ඇල්ෆා කිරණ තරණය කරන්න අවශ්‍ය නැහැ. ඉහළ වේගයෙන් ගමන් කරනවා. ඒ නිසා ඉහළ වේගයෙන් මේ තුනී රත්රන් ලෝපත හරහා ඇල්ෆා කිරණ ගමන් කරනවා. ඒ නිසා මේ පරීක්ෂණයේ අවශ්‍ය ද්‍රව්‍ය තමයි යුරේනියම් සාම්පලය, තුනී රත්රන් ලෝපත. පරීක්ෂණය තමයි ලෝපත වෙත ඇල්ෆා කදම්බය විවර්ෂණය කිරීම. පරීක්ෂණ මෙහෙව්වේ රදර්ෆර්ඩ් ප්‍රමුඛ ගයිගර් මාස්ටර්. නිරීක්ෂණ වලින් ලත් නිගමන තමයි මේ ගෝලාකාර ආකෘතියේ පරමාණුව ගෝලාකාරයි නමුත් වැඩියෙන්ම තියෙන හිස් අවකාශ. පරමාණුවේ ස්කන්ධයෙන් 99.9%ක්ම බරින් වැඩිම කොටස තියෙන්නේ මෙන්න මෙතන. ඒක නෂ්ටිය. ඒක ධනාරෝපිතයි. නෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන පවතිනවා මේ හිස් අවකාශයේ. නෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන මේ විදිහට මේ හිස් අවකාශය ඇති. මේ තමයි රදර්ෆර්ඩ්ගේ පරමාණුක ආකෘතිය. රදර්ෆර්ඩ්ගේ පරමාණුක ආකෘතිය. රදර්ෆර්ඩ්ගේ පරමාණුක ආකෘතිය. මේ තමයි රදර්ෆර්ඩ්ගේ පරමාණුක ආකෘතිය. මේ බලන්න තුනී රත්රන් ලෝපත් පරීක්ෂාවේ රන් ලෝපත් පරීක්ෂාවේ කියලා කියන්නේ මොනවද? නිගමනය කරන ලද කරුණු. පරමාණුවක් අවකාශය ගන්නා පරිමාවෙන් විශාල ප්‍රමාණයක් හිස් බව. පරමාණුවක් අවකාශය ගන්නා පරිමාණයෙන් විශාල ප්‍රමාණයක් හිස්. පරමාණුගේ ස්කන්ධයෙන් වැඩිම කොටස 99.9%ක්ම තියෙන්නේ කොහෙද? ලක්ෂාකාරව තිතක් වගේ තැනක. ඒක රාශි වෙලා ඒ ධනාරෝපිතයි. ස්කන්ධයෙන් වැඩිම කොටස
ලක්ෂාකාරව පවතින බව හා එය පරමාණුවේ නෂ්ටය ලෙස හඳුන්වන බව ඒ ධනාරෝපිත බව නෂ්ටය වඩා ඉලෙක්ට්‍රෝන චලිත වෙමින් පවතිනවා. මේ තමයි රදර්ෆර්ඩ් ප්‍රමුඛ ගයිගර් මාස්ටර්ගේ පරීක්ෂණාත්මක ප්‍රතිඵල. ඒ ප්‍රතිඵල අනුව රදර්ෆර්ඩ් පරමාණුක ආකෘතියක් ඉදිරිපත් කළා. ඒ තමයි නෂ්ටික ආකෘතිය කියලා අපි මේක කියන්නේ. නෂ්ටය පිළිබඳ මුලින්ම අදහස් පළ කළේ එර්නස්ට් රදර්ෆර්ඩ්. මේ නිසා ඉලෙක්ට්‍රෝන සොයාගැනීමේ ගෞරවය හිමිවන්නේ ජේ.ජේ. තොම්සන්. ප්‍රෝටෝන සොයාගැනීමේ ගෞරවය හිමිවන්නේ එර්නස්ට් රදර්ෆර්ඩ්. ඒ වගේම අපගේ පරමාණුක නෂ්ටය පිළිබඳ මුල්ම අදහස ඉදිරිපත් කළේ කවුද කියලා? එර්නස්ට් රදර්ෆර්ඩ්. මේ තමයි තොම්සන්ගෙන් ඉදිරිපත් වූ ප්ලම් පුඩින් ආකෘතියට පස්සේ පරමාණුක ආකෘතිය දෙවන වර්ග ඉදිරිපත් කරේ එර්නස්ට් රදර්ෆර්ඩ්. මේ රදර්ෆර්ඩ්ගේ ආකෘතිය බලන්න. පරමාණුවේ විශාල ප්‍රමාණයක් තියෙන හිස් අවකාශ, ඒවා ඉලෙක්ට්‍රෝන තියෙනවා පැතිරෙමින්. පරමාණු ස්කන්ධෙන් 99.9කට අතර වැඩි කොටස තියෙන ලක්ෂාකාරව තිතක් වගේ තැනක. ඒකට කියනවා නෂ්ටිය, ඒක ධනාරෝපිතය කියලා කියනවා. මේ තමයි රදර්ෆර්ඩ් ආකෘතිය. දැන් එතකොට ඔබ මේ වන විට ඉගෙන තියෙනවා තොම්සන්ගේ ප්ලම් පුඩින් ආකෘතිය. ඊට පස්සේ ඉගෙන ගත්තා රදර්ෆර්ඩ්ගේ පරමාණු ආකෘතිය. දැන් අපි බලමු නියුට්‍රෝනය ගැන. නියුට්‍රෝන සොයාගත්තේ නෂ්ටි අතර ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස. ඒ නෂ්ටි තමයි බෙරිලියම් සහ හීලියම් නෂ්ටි. බෙරිලියම් සහ හීලියම් නෂ්ටි අතර ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵලයක් ලෙස ස්කන්ධයක් ඇති ආරෝපණයක් රහිත අංශුවක් පිටවීම සොයාගනු ලැබුවා. අන්නේ අංශුව නියුට්‍රෝනය ලෙස නම් කළා ජේම්ස් චැඩ්වික්. බෙරිලියම් නෂ්ටි හා හීලියම් නෂ්ටි අතර ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵලයක් ලෙස ආරෝපණයක් රහිත ස්කන්ධයක් ඇති අංශුවක් පිට වුණා. ඒ නියුට්‍රෝනය ලෙස නම් කළා ජේම්ස් චැඩ්වික්. මේ තමයි නියුට්‍රෝන සොයා ගැනීමට අදාළ නෂ්ටික ප්‍රතික්‍රියා. සාමාන්‍ය රසායනික ප්‍රතික්‍රියා වගේ නෙවෙයි මේවා. දැන් බලන්න මේ නෂ්ටික ප්‍රතික්‍රියා තුලනය කිරීමේදී සමීකරණ දෙපැත්තම ස්කන්ධාංකයයි ආරෝපණයයි තුලිත කළ යුතුයි. බෙරිලියම් වල නෂ්ටිය ප්‍රෝටෝන 4ක් තියෙනවා. ස්කන්ධාංකය 9යි. ප්‍රෝටෝන නියුට්‍රෝන දෙක එකතුව. ප්‍රෝටෝන 4යි නියුට්‍රෝන 5යි. හීලියම් නෂ්ටිය ප්‍රෝටෝන දෙකක් තියෙනවා. ඊට අමතරව නියුට්‍රෝන දෙකක් තියෙනවා. ස්කන්ධාංකය 4යි. එතකොට ප්‍රෝටෝන දෙකක් තියෙන නිසා ආරෝපණය 2යි. මෙතන ප්‍රෝටෝන 4ක් තියෙන නිසා ආරෝපණය 4යි. මේ නෂ්ටි දෙක අතර ප්‍රතික්‍රියාවේදී සෑදෙන නියුට්‍රෝනය. නියුට්‍රෝනයේ ආරෝපණය බිඳුවයි. මෙතන බිඳුව දාන්න. ස්කන්ධාංක 1යි. දැන් ඔබට පුළුවන් විය යුතුයි මේක තුලනය කළ ප්‍රතික්‍රියාව ලියන්න. කොහොමද මේ ප්‍රතික්‍රියාව තුලනය කරන්නේ? මේ ළමයි කටපාඩමේ දැන සිටිය යුතුයි.
බෙරිලියම් සහ හීලියම් මේ දෙන්න තමයි නෂ්ට දෙක සම්බන්ධ වෙන්නේ. පරමාණු ක්‍රමාංකය 2යි හීලියම්, බෙරිලියම් 4යි. 2යි 4යි දන්නවා. ස්කන්ධාංකය මතක තියාගන්න ඕන. මේක 4යි මේක 9යි. මේ දෙක එකතුව කියද 13යි. මේ දෙක එකතුව 6යි. අතන නියුට්‍රෝනේ දාන දකුණු පැත්තේ නියුට්‍රෝනේ බිඳුවේ ආරෝපණය ස්කන්ධාංකය 1යි. එතන ආරෝපණය වෙන්නේ 4යි 2යි 6යි. 9යි 4යි 13යි. අතන තියෙන එකක් තව ඉතුරු වෙනවා කීයද? 12. එකතුව 13 වෙන්න ඕන 9යි 4යි. මෙතන එක නම් එහෙනම් මෙතනත් 12 වෙන්න ඕන 13 වෙන්න. මෙතන 4යි 2යි 6යි. එහෙනම් මේ පැත්තෙත් 6 වෙන්න ඕන. මෙතන බිඳුව නම් මෙතන 6යි. කවුද 6 කියන්නේ? ප්‍රෝටෝන 6ක් වඩා නෂ්ටි කියන්නේ හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්. කාබන් නෂ්ටි හැදෙන්නේ. මේ ආකාරයට මේ නෂ්ටික ප්‍රතික්‍රියාව ලියන්න පුළුවන් විය යුතුයි. මේ තමයි නියුට්‍රෝන සොයා ගැනීම. දැන් ඔබ කියන්න ඉලෙක්ට්‍රෝන සොයා ගැනීම කවුද? ජේ.ජේ. තොම්ප්සන්. ඉලෙක්ට්‍රෝන භෞතික වශයෙන් සොයාගත්තේ කවුද? ජේ.ජේ. තොම්ප්සන්. ප්‍රෝටෝනේ භෞතික වශයෙන් සොයාගත්තේ කවුද? අර්නස්ට් රදර්ෆෝඩ්. නියුට්‍රෝන සොයාගත්තේ කවුද? ජේම්ස් චැඩ්වික්. මේ අනුව මේ මොහොතවන විට ඉලෙක්ට්‍රෝන සොයා ගැනීම, ප්‍රෝටෝන සොයා ගැනීම, නියුට්‍රෝන සොයා ගැනීම සියල්ලම අපි ඉගෙන අවසන්. දැන් බලමු. ඉලෙක්ට්‍රෝනික ආරෝපණය. ඉලෙක්ට්‍රෝනික ආරෝපණය ජේ.ජේ. තොම්ප්සන් සෙව්වේ නැහැ. ජේ.ජේ. තොම්ප්සන් සෙව්වේ ඉලෙක්ට්‍රෝනික ආරෝපණය හා ස්කන්ධ අතර අනුපාතය විතරයි. ජේ.ජේ. තොම්ප්සන් සෙව්වේ ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය හා ස්කන්ධ අතර අනුපාතය. ආරෝපණය සෙව්වේ නැහැ. ඊබෙදී මේ අනුපාතය සෙව්වේ. නමුත් මේ ජේ.ජේ. තොම්ප්සන් මේ ඉලෙක්ට්‍රෝනයේ භෞතිකමය වශයෙන් සොයා ගැනීමට ප්‍රථම පදාර්ථයක තිබිය හැකි අවම විද්‍යුත් ප්‍රමාණය ඕනම විද්‍යුත් ප්‍රමාණයක් වෙතත් ඒ කුලොම් 1.6.2 වැඩි කිරීම 10⁻19 ගුණාකාරය. අපි කාට හරි විද්‍යුත් සැර වදිනවා ඇඟට. අපේ ඇඟ හරහා යම්කිසි විද්‍යුත් ප්‍රමාණයක් ගැලුවහොත් ඒ ගලන්නේ මේකේ ගුණාකාරය. වෝල්ට් 6ක බැටරියක සුළු විද්‍යුත් ප්‍රමාණයක් අපේ ඇඟට යමු වුණොත් අපේ ඇඟ තුල ගමන් කරන මොහොතේ මෙන්න මේ විද්‍යුත් ප්‍රමාණයේ ගුණාකාරය. ඒ අනුව ඕනෑම විද්‍යුත් ප්‍රමාණයක් ගත්තොත් ඒ ඕනම විද්‍යුත් ප්‍රමාණයක් කියන්නේ මෙන්න මේ ප්‍රමාණයේ ගුණාකාරය. මේ තමයි විද්‍යුතේ කුඩාතම ඒකකය. පදාර්ථයේ කුඩාතම ඒකකයේ පරමාණු වගේ විද්‍යුතේ කුඩාතම ඒකකය මෙන්න මේ කොටස. මේ බව කිසිදු පරීක්ෂණාත්මක පදනමකින් තොරව ගණනය කිරීමකින් ඉදිරිපත් කළේ ස්ටෝනි. ඉලෙක්ට්‍රෝන සොයාගන්නත් අවුරුදු ගණනාවකට කලින් පදාර්ථයක තිබිය හැකි අවම විද්‍යුත් ප්‍රමාණය මේ බව පෙන්වා දුන්නේ ස්ටෝනි විසින්. බලන්න. පදාර්ථයක තිබිය හැකි අවම විද්‍යුත් ප්‍රමාණය 1.6.2 වැඩි කිරීම 10⁻19 කූලොම්. C කියන්නේ කූලොම් ආරෝපණ ඒකක බව ගණනය කිරීමෙන් පෙන්වා දුන්නේ ස්ටෝනි. ඒ කියන්නේ විද්‍යුතේ මූලික අංශුව ඉලෙක්ට්‍රෝනය ඕනම විද්‍යුත් ප්‍රමාණයක් ගත්තොත් මේ තමයි මූලාරම්භය. ඒකේ ගුණාකාරය තමයි ඕනම විද්‍යුත් ප්‍රමාණයක් කියලා කියන්නේ. ඒ නිසා විද්‍යුතෙහි මූලික අංශුව සඳහා ඉලෙක්ට්‍රෝන යන නම දෙන ලද්දේ ස්ටෝනි විසින්. නමුත් කිසිදු පරීක්ෂණාත්මක සාක්ෂියක් නැහැ ඒකට. ඊට අවුරුදු ගණනාවකට පස්සේ
J.J. Thomson ඍණාරෝපිතාංශ අක්ෂාගත්තා. ඒ තමයි ඉලෙක්ට්‍රෝනය කියලා නම් කළා. ඒ ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය හා ස්කන්ධ අතර අනුපාතය සෙව්වේ J.J. Thomson 1.75910.8 ග්‍රෑමයට කුලොම්. මේ සොයා ගැනීම J.J. Thomson. ඊට තවරුදු ගණනාවකට පස්සේ තමයි තෙල් බින්දු යොදා කරන ලද පරීක්ෂණයක ප්‍රතිඵලයක් හැටියට ඉලෙක්ට්‍රෝනික ආරෝපණය R.A. මිලිකන් පරීක්ෂණාත්මකව ඉතා නිරවද්‍යව සොයාගත්තේ. එහි අගය 1.6.2 වැඩි කිරීම 10⁻19 කුලොම්. නැත්නම් මේ ස්ටෝනි කියපු විද්‍යුත් ප්‍රමාණයම බව සොයාගත්තා R.A. මිලිකන් විසින්. මේ අනුව ඉලෙක්ට්‍රෝනය ගැන තොරතුරු කතා කරන විට ඉලෙක්ට්‍රෝනය පිළිබඳ මුල්ම අදහස ස්ටෝනික බව පේනවා. එය තමයි ගණනය කිරීමකින් මේ බව මුලින්ම සඳහන් කළේ. නමුත් පසු කලෙක එය සත්‍යයක් බව තහවුරු වුණා R.A. මිලිකන් ඉලෙක්ට්‍රෝන ආරෝපණය පරීක්ෂණාත්මකව සොයා ගැනීමෙන් අනතුරුව. ඉලෙක්ට්‍රෝනයේ භෞතික වශයෙන් සොයාගත්තේ J.J. Thomson. තෙල් බින්දු පරීක්ෂණයේ ප්‍රතිඵලයක් වශයෙන් ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය පරීක්ෂණාත්මකව ඉතා නිරවද්‍යව සොයාගත්තේ R.A. මිලිකන්. මේ ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය ඉලෙක්ට්‍රෝනයේ භෞතික වශයෙන් සොයා ගැනීම J.J. Thomson. ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය මිලිකන්. නමුත් ඉලෙක්ට්‍රෝන පිළිබඳ මුල්ම අදහස ස්ටෝනි. මේ බලන්න ඉලෙක්ට්‍රෝනය පිළිබඳ තොරතුරු. මුල්ම අදහස ස්ටෝනි. ඉලෙක්ට්‍රෝනය භෞතික වශයෙන් සොයා ගැනීම J.J. Thomson. ඉලෙක්ට්‍රෝනය ආරෝපණය R.A. මිලිකන්. ප්‍රෝටෝනය සොයා ගැනීම Ernest Rutherford. නියුට්‍රෝනය සොයා ගැනීම ජේම්ස් චැඩ්වික්. මේ වන විට උපපරමාණු අංශු ඉලෙක්ට්‍රෝනය සොයා ගැනීම කැතෝඩ කිරණ වලින්, ප්‍රෝටෝනය සොයා ගැනීම ධන කිරණ වලින්, නියුට්‍රෝනය සොයා ගැනීම නාස්තික ප්‍රතික්‍රියා මගින්. මේ තමයි ඉලෙක්ට්‍රෝන සොයාගත් ප්‍රෝටෝන සහ නියුට්‍රෝන පරමාණු වල නාස්තිය අන්තර්ගතයි. පරමාණුක ව්‍යුහය පාඩම යටතේ අපි අධ්‍යයනය කළේ ආරම්භයේදී ඉලෙක්ට්‍රෝන කැතෝඩ කිරණ වලින් ඉලෙක්ට්‍රෝන සොයාගත්තේ. නමුත් ඉලෙක්ට්‍රෝන සොයා ගැනීම භෞතිකමය වශයෙන් කරේ J.J. Thomson. J.J. Thomson කළේ බෙදීමේ අනුපාතය ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය හා ස්කන්ධ අතර අනුපාතය 1.75910.8 ග්‍රෑමයට කුලොම්. ඒ වගේම ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය සොයා ගැනීම පරීක්ෂණාත්මකව 1.6.2 වැඩි කිරීම 10⁻19 කුලොම්. ඒ R.A. මිලිකන්. එම අනුපාතයේ J.J. Thomson ඉලෙක්ට්‍රෝන ආරෝපණය
ආරේ මිලිකන් මේ ඉලෙක්ට්‍රෝන ආරෝපණගේ මෙතන ආදේශ කළාම 1 හා 2 එනවා ඉලෙක්ට්‍රෝන ආරෝපණගේ මෙතන ආදේශ කරාම m සොයාගත හැකි එය මේ අවස්ථා දෙකෙන් පස්සේ ගණනය කිරීමකින් සෙව්වා ඉලෙක්ට්‍රෝනයේ ස්කන්ධය m 9.1.7 වැඩි කිරීම 10 ඍණ 28 ග්‍රෑම් 9.1.7 10 ඍණ 31 කිලෝග්‍රෑම් මේ ඉලෙක්ට්‍රෝනයේ ස්කන්ධය ළමයිනේ පරීක්ෂණාත්මකව සොයාගත්තේ ඉලෙක්ට්‍රෝනය පරීක්ෂණාත්මකව සොයාගත්තේ ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය හා ස්කන්ධ තරණුපාතය සොයාගත්තේ ජේ.ජේ. තොම්සන් ඉලෙක්ට්‍රෝන ආරෝපණය සොයාගත්තේ ආරේ මිලිකන් මේ අනුව ඒ දත්ත වලින් ඉලෙක්ට්‍රෝන ස්කන්ධය ගණනය කිරීමට පුළුවන් වුණා මේ ඉලෙක්ට්‍රෝන වල ස්කන්ධ ග්‍රෑම් හෝ කිලෝග්‍රෑම් වලින් මේ වන විට පරමාණුක ව්‍යුහය යටතේ ඔබ අධ්‍යයනය කළ අවසන් උපපරමාණුක අංශු තුන් වර්ගයක් ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන සියල්ලම සොයාගත් ආකාරය